අසාතං සාත රූපේන පිය රූපේන අප්පියං දුක්ඛං සුඛස්ස රූපේන පමත්ත මතිවත්තති තී. ධර්ම ශ්‍රවණාබිලාෂී ගුණබර වාසනාවන්ත පින්වත්නි, අද දවසේ මේ පින්වතුන් කවුරුත් සූදානම් වන්නේ ලෝතුරු භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නමක් විසින් ලෝකයට දේශනා කොට වදාළා වූ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයෙන් බිදක් කෙටියෙන් නමුත් ශ්‍රවණය කරන්නට. පින්වත්නි, අද දවසේ මේ උතුම් ධර්ම දේශනාව ලක්වැසි ලෝවැසි බොහෝ දෙනෙක්ට ශ්‍රවණය කිරීමට අවකාශ සලසා දෙමින් ධර්ම දේශනාවේ දායකත්වය ගෙන කටයුතු කරන බව සිහිපත් කරලා තියෙනවා. ඇහැලිය ගොඩ පදිංචි HKR හෙට්ටිආරච්චි මහත්මිය, එවැගේම දික්වැල්ල වැලිහිටිය චන්දන නිවසේ පදිංචි චාමර මුතුකුමාරණ සහ සුජානි සමරනායක ඇතුළු පවුලේ සෑම සියලු දෙනෙක් විසින්ම මේ උතුම් ධර්ම දේශනාව ලක්වැසි ලෝවැසි බොහෝ දෙනෙක්ට ශ්‍රවණය කිරීමට අවකාශ සලසා දෙමින් බලාපොරොත්තු වෙන ප්‍රාර්ථනාවන් පිළිබඳව ධර්ම දේශනාව අවසානයේදී නම්ගම් සිහිපත් කරමින් පින් අනුමෝදන් කිරීමට බලාපොරොත්තු වෙන්නේ ධර්ම දේශනාව සඳහා කාලය යොමු කරගන්න බලාපොරොත්තු වෙනවා. පින්වත්නි, බුදුබණ කියන එක හැම කාලෙකම ඇහෙන්න ලැබෙන කාරණාවක් නෙමෙයි. ඒ නිසා මේ වගේ ධර්ම ශ්‍රවණය කරන්නට අවකාශය ලැබිලා තියෙන කාලයක අපි කල්පනා කරන්න ඕනි, බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වුණේ නැත්තම් ඔබෙත් මගෙත් මනුෂ්‍ය ජීවිත නිකරුණේ ගෙවන මනුෂ්‍ය ජීවිත විතරයි. ඒ නිකරුණේ ගෙවන මනුෂ්‍ය ජීවිතවලට වටිනාකමක් දීලා ඒක අර්ථයෙන් ධර්මයෙන් පෝෂණය කරන්න පුළුවන් විදිහට බුදු කෙනෙක් ලෝකෙට පහළ වුණේම මේ ජීවිත යථාර්ථය පිළිබඳව සත්වයාට වටහාගෙන, මේ ජීවිත යථාර්ථය පිළිබඳව සත්වයාට දැනගෙන ඉගෙනගෙන මේ දුක්ඛිත ගෝර භයානක සසරින් මිදෙලා යන්න පදනම දාගන්න කතන්දරය කියලා දෙන්නයි බුදු කෙනෙක් ලෝකෙට පහළ වුණේ. එතෙන්දී බුදුරජාණන් වහන්සේගේ ශාසනය පුරාවටම උගන්වන්නේ මොනවද කියලා ඔබ මගෙන් ඇහුවොත් මට ඔබට කියන්න තියෙන්නේ, බුදුරජාණන් වහන්සේගේ ශාසනය පුරාම අපිට උගන්වන්නේ ජීවිතයේ ඇත්ත දකින්න, ඇත්තට මුහුණ දෙන්න, ඇත්ත පිළිබඳව දැනගන්න, ඒ ඇත්ත ඔස්සේ ජීවත් වෙන්න. එච්චරයි. ඇත්ත දකින්න, ඇත්ත දැනගන්න, ඇත්තට මුහුණ දෙන්න, ඇත්ත ඔස්සේ ජීවත් වෙන්න. ඔය තමයි බුද්ධ ශාසනය. ඒ ඇත්ත ඔස්සේ ජීවත් වීම කියන කාරණාව විහිදිලා යන්නේ මේ ලෝකයේ ඔබ ඇලුම් කරන යම් ධර්මතාවයක් වෙද්ද ඔබ මගේ කියලා ග්‍රහණය කරගන්න, මමයි කියලා අල්ලගන්න, අපේක්ෂා දල්වගන්න යම් ආරම්මණයක් වෙයිද රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධම්ම කියලා. මේ සෑම සියලු දෙයකම ඇති සැටි. ඒ කියන්නේ මේවා යම් කෙනෙක් මේ ජීවිතය පිළිබඳව හරියට දැක්කොත් මේක හොඳට අහගන්න. යම් කෙනෙක් මේ ජීවිතය පිළිබඳව හොඳට දැක්කොත්, හරියට දැක්කොත්, එයා මේ ජීවිතයට ඇලෙන්නේ නැහැ අත්හැරීමක් මිසක් ඒ හිතින් සකස් වෙන්නේ. කියන්නේ මේ ජීවිතයේ ස්වභාවයක් තියෙනම් ඒ ස්වභාවය තමයි, ඒ ස්වභාවය තේරුම් ගන්න කෙනෙක් නැවත මේ ලෝකෙට ඇලුම් කරන්නේ නැහැ කියන ස්වභාවය. දැන් ඔබට ඕම එකක් නැණි පින්ගනි, අසාතං සාත රූපේන. નિසරු දේවල්ම සරුයි කියලා ඔබ අල්ල ගන්නවා. දුක්ඛං සුඛස්ස රූපේන. ලෝකේ පවතින දුක දේවල් සැප විදියට මගේ පිංගුතුල ළඟට ගන්නෙම ලෝකයේ පිළිබඳව දැක්මක් නැති නිසා. හරි? ඊළඟට පිය රූපේන අප්පියං. අප්‍රිය දේවල් ළඟට එන්නේ ප්‍රිය රූපේ. දැන් බලන්න මේ විවාහ වීම, දරුවෝ හැදීම, ගෙවල් දොරවල් සකස් කිරීම, මේ ඔක්කොම බුදුරජාණන් වහන්සේගේ ධර්මයත් එක්ක පරික්සලා කල්පනා කරලා බැලුවාම ඇත්තට මහා දුක් දේවල්නේ. මේ දුක් දේවල් පිළිබඳව සත්වයාට දැනෙන්නේ නැහැ. මේවා දරුවෙක් නැති කෙනාට දරුවෙක් ලැබීම සැපයක් කියලා දැනෙනවා. රැකියාවක් නැති කෙනාට රැකියාවක් ලැබීම සැපක් කියලා දැනෙනවා. පවුලක් නැති කෙනාට පවුලක් ලැබීම සැපයක් කියලා දැනෙනවා. මේ හැමදේම පින්වත්නි මේ ලෝකයේ පිළිබඳව දන්නේ නැතිකම නිසා ඇතිවෙන සංකල්පන. හැබැයි භික්ෂුව එහෙම නැහැ. රුක්කමූල සේනාසන නිස්සාය පබ්බජ්ජ තත්තතේ යාව ජීවං උත්සාහ කරණියෝ. එමයි කිව්වේ. පිණ්ඩපාත භෝජනං නිස්සාය පබ්බජ්ජ තත්තතේ යාව ජීවං උත්සාහ කරණියෝ. බලන්න මේ සංකලනය.
යම් භික්ෂුවක් පැවිදි ජීවිතයට ආවට පස්සේ ගහක් යට ඉඳ ගන්නවා. කුටි නෑ. ගහක් යට ඉඳ ගන්නවා. ඉඳගෙන මේ සංස්කාර පිළිබඳව කල්පනා කරලා පිණ්ඩපාත වෙලාව ආවට පස්සේ දාන වෙලාව ආවට පස්සේ මොකද කරන්නේ? පාත්‍රෙත් අරගෙන නැගිටිනවා. පාත්‍රෙත් අරගෙන නැගිටලා පිණ්ඩපාතේ ගමේ ගිහිල්ලා ගෙවල් කිහිපයකට ගේ ඉවර වෙන තැන තියෙන හොඳ ගහක් හොයා ගන්නවා. හොයාගෙන ඒ ගහ ගාව ඉඳ ගන්නවා. දැන් අද තමයි මේක චුට්ට සංකර වෙලා තියෙන්නේ. ඉස්සර භික්ෂුවට මේ වගේ නිදහස් ජීවිතයක් තිබ්බා. මේ නිදහස් ජීවිතය ගත කරන භික්ෂුවට ස්ථිර තැනක් තිබ්බේ නෑ වාසය කරන්න. ගහක් මුල, සොහනක් ගාව, නැත්තම් අබ්බෝකාසිකන්ගේ සමාදන් වෙලා, ආරඤ්ඤිකන්ගේ සමාදන් වෙලා යන කැලේකට ඉඳගත්තත් කුටියක් හදාගෙන භාවනාවට ඉඳගත්තට පස්සේ, පරයන්කය බැඳගත්තට පස්සේ දනිස් දෙක තෙමෙන්නේ නැත්තම් යම් තැනක එපමණකින් භික්ෂුවට යැපෙන්න පුළුවන්. අද වෙනකොට මේක ගොඩක් සංකරයිනේ. හැබැයි අදත් මෙහෙම භික්ෂුන් වහන්සේලා නැතුව නෙමෙයි. මේ වගේ ප්‍රතිපත්තිකාමීව මේ භික්ෂු මානසිකත්වයෙන් ජීවිතේ ජීවත් වෙන භික්ෂුවට අදත් මේ සංස්කාර පිළිබඳව තියෙන අවබෝධය පොඩි නේ. ඇයි මේ ගොඩ සල්ලි තිබ්බා අය දැන් රට්ටපාල කුමාරවරු වගේ රජවරු, බ්‍රාහ්මණවරු, ක්ෂත්‍රීය කුලයේ ශාක්‍ය වංශයේ ඉපදිච්ච සිද්ධාර්ථවරු, අනුරුද්ධවරු, ආනන්දවරු, භගුවරු ඇයි ගිහි ජීවිතය අතහැරලා දාලා කියලා මහණුනේ? මෙන්න මේක හොඳ ප්‍රශ්නයක්. පින්වත්නි, ඔබ ජීවිතේ ජීවත් වෙන්න හදන ජීවිතයට ලං කර ගන්න මේ සංස්කාරයන්ගේ ඇති තතු යථා භූතං පජානාති. යම් කෙනෙක් නිවැරදිව දැක්කනම් හරිද? පින්වත්නි, මේ ලෝක ධර්මතාවල තියෙන පොදු ලක්ෂණයක්. හොඳට මේක අහගන්න. ඒ පොදු ලක්ෂණය තමයි මේ සෑම ලෝක ධර්මතාවයක්ම අනිත්‍ය ලක්ෂණයෙන් යුක්තයි. දුක්ඛ ලක්ෂණයෙන් යුක්තයි, අනාත්ම ලක්ෂණයෙන් යුක්තයි. අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන මේ ත්‍රිලක්ෂණයෙන් යුක්ත ලෝකය අපේක්ෂා දල්වා ගත යුතු, අපේක්ෂා තබා ගත යුතු, අපේක්ෂා කළ යුතු ලෝකයක් නෙමෙයි. යම් කෙනෙක් මේ ත්‍රිලක්ෂණයෙන් යුක්ත ලෝකය පිළිබඳව අපේක්ෂාවක් දල්වනවා නම් ඔහු අන්ධයෙක් මිසක්, ඔහු බාලයෙක් මිසක්, ඔහු අව්‍යක්තයෙක් මිසක් ප්‍රඥාවන්ත කෙනෙක් නෙමෙයි. පිටගත්නි, නැති වෙලා යන දේවල් පිළිබඳව කුමන බලාපොරොත්තුවක්? දිය වෙලා යන මසක් ලැබිලි වෙලාවේ, රැලි වැටිලා යන හමක් ලැබිච්ච වෙලාවේ, නොපෙනිලා යන ඇස් දෙකක් ලැබිච්ච වෙලාවේ, නොඇසී යන කන් දෙකක් ලැබිච්ච වෙලාවේ, වැටෙන්න උරුම වෙච්ච දත් ටිකක් ලැබිච්ච වෙලාවේ මේ අසත්පුරුෂ ශරීරයට ඇලුම් කරනවට වඩා හොඳ නැද්ද මිරිස් පාත්තියක් දාගන්න එක? මේ ශරීරයත් එක්ක කොමන ගනුදෙනුවක්ද? කෝණු හාසෝ කිමානන්දෝ නිච්ඡං පජ්ජලිතේ සති. මේ කුමන සිනාවක්ද? බුදුරණන් වහන්සේ අහනවා. නිතර ගිනි වලින් දැවෙන කල, ජාති ගින්නෙන්, ජරා ගින්නෙන්, ව්‍යාධි ගින්නෙන්, රාග ගින්නෙන්, ද්වේෂ ගින්නෙන් සත්‍ය දැවෙනවා. කෝණු හාසෝ කිමානන්දෝ මොන සිනාවක්ද? බුදුරණන් වහන්සේ අහනවා. එනිසා පින්වත්නි, බුදු කෙනෙක් ලෝකෙට පහළ වෙච්ච කාලේ මේ පින්වතුන් කවුරුත් උත්සාහ කරන්න ඕනේ නිකන් මේ බුද්ධ ශාසනය එහෙම් මෙහෙන් අල්ලගෙන වටපිට ගහලා බේරෙන්න නෙමෙයි. දැන් මේ අපිට පේන එකක් තමයි බුදුරජාණන් වහන්සේගේ ශාසනය ලැබිච්ච වෙලාවේ අපි බණ කියනවනේ. අපි කොච්චර බණ කිව්වත් මිනිස්සු මේ බණ ටික අහලා මේ දැන් අපි මේ පාරේ යනකොට පින්වත්නි දකින්නවා මේ මිනිස්සු බත් පාරසල් බැඳගෙන වැඩට යනවා, අරවා මේවා කරනවා, කොණ්ඩ විලාසිතා කරනවා, ඇඳුම් විලාසිතා කරනවා. පින්වත්නි, මේ බණ ටික ඇහුණට පස්සේ අපි ගාවට ඇවිල්ලා අහන්න එපා, ස්වාමීනි අපි කොහෙද භාවනා කරන්න යන්න හොඳ? අපි ඔබ වහන්සේගේ ආරණ්‍යයට එන්නද? අපිට භාවනා වැඩසටහනක් තියෙන දවසක් තියෙනවා. බණ ඉවර වෙනකොට මිනිස්සුන්ට එන ප්‍රශ්න තමයි මේ කතාව ඇහෙනකොට මේ කතාවට දැන්ම අනුගත වුණොත් හරිද? ඒ කියන්නේ දැන්ම ධර්මතාවයන් තේරුම් අරගෙන තේරුම් ගන්න ධර්මතාවයන් වලට හිත අනුකූල කරගත්තොත්, තේරුම් ගන්න ධර්මතාවයන් වලට හිත නමාගත්තොත්, තේරුම් ගන්න ධර්මතාවයන් වලට හිත යොදාගත්තොත්, යොදා ගන්න මොහොත ඉඳන්ම සංස්කාර පිළිබඳව අවබෝධයක් එනවා. සමුදය පිළිබඳව, වය පිළිබඳව. එහෙමද කිව්වේ? ඉති අජ්ජත්තං වා කායේ කායානුපස්සේ විහෙරති, බහිද්ධා වා කායේ කායානුපස්සේ විහෙරති. තමන්ගේ කය පිළිබඳව ඇති කරගන්න ධර්මඥානය බාහිර කයවල් පිළිබඳවවත් ඇති වෙනවට
පස්සේ ඉති අජ්ජත්ත බහිද්ධාවා කායේ කායානුපස්සී විහෙරති. මෙහෙම තමන්ගේත් අනුන්ගේත් කයවල් පිළිබඳව අවබෝධයකට එනවා. සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති සමුදය වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. මෙන්න මේ ආකාරයෙන් දැන් ඉඳන්ම තමන්ගේත් අනුන්ගේත් කයවල් පිළිබඳව වූ සමුදය වය ඇතිවීම නැතිවීම මේ කියන්නේ වෙන මොකුත් නෙවෙයි අනිත්‍ය ලක්ෂණය දකින්න කියලා. ඒ අනිත්‍ය ලක්ෂණය ඔස්සේ අවබෝධ වෙන දුක්ඛ ලක්ෂණය දකින්න කියලා. අනිත්‍ය දුක්ඛ කියන ලක්ෂණ දෙක ඔස්සේ අවබෝධ කරගන්න පුළුවන් අනාත්ම ලක්ෂණය දකින්න කිව්වා. කෙනෙක් මෙන්න මේ පිළිබඳව අවබෝධයක් ඇති කරගන්න ඕන නම් අත්ති කායෝතිවා පනස්ස සති පච්චුපට්ඨිතා හෝති යාව දේව ඥානමත්තාය පතිස්සතිමත්තාය අනිසිතෝච විහෙරති නච්ච කිංචි ලෝකේ උපාදීයති. බලන්නකො නවතින තැන. නවතින පිඟුනේ නිර්වාණය. මේ ලෝකයේ පිළිබඳව හරියට දැනගත්තට පස්සේ කවදාවත් අප්‍රිය දේවල් ප්‍රිය රූපයෙන් ඇවිල්ලා අපිව රවට්ටන්න බෑ. දුක දේවල් සැප ස්වරූපයෙන් ඇවිල්ලා අපිව රවට්ටන්න පුළුවන් කමක් නැහැ. નિසරු දේවල් සරු විදියට ඇවිල්ලා කවදාවත් සත්වයාව සංසාරේ මුලා කරන්නේ නැහැ. දැන් පිඟුනේ මේ සත්වයාට තියෙනනේ විඥානීය කියලා එකක් සිත කියලා එකක්. ඔය සිතත් එක්ක තමයි සත්වයා බොහෝ වෙලාවල් වල පැටලීම කියන එක රැවටීම කියන එක සිද්ධ කරගන්නේ. සත්වයට තියෙන මේ නාම රූප කියන දෙකේ කය කියන එකක් තියෙනවා සිත කියලා එකක් තියෙනවා. ඇත්තටම අපි දන්නවා සිත නැති කයකට වැඩක් කරගන්න මේ ලෝකෙ බෑ. ඒකට අපි කියන්නේ දර කඩක් මල කඩක් කියලා. රූපය පිළිබඳව විදර්ශනා කළාට පස්සේ රූපය පිළිබඳව රූපේ සත්වයක් පුද්ගලයෙක් නැතය. හුදු ඇත්තේ දිලලා බිඳලා යන එකක් කියන එක සත්වයට ඕන තරම් ඉක්මනට තේරෙනවා. හැබැයි විඥාන ධාතුවත් එක්ක ඔය සැල්ලම කරන්න බෑ. සිත කියන ගනුදෙනුවට සත්වයා එද්දී මේ සිතේ තියෙන වේගවත් භාවය නිසා දැන් පිටන්නේ ඔබේ කය අසුරු කරගෙන තියෙන ප්‍රසාද රූප හයක්. මොනවද? චක්කු ප්‍රසාද, සෝත ප්‍රසාද, ගාන ප්‍රසාද, જીවහා ප්‍රසාද, කාය ප්‍රසාද, වත්තු ප්‍රසාද කියන්නේ. මනෝ ප්‍රසාද කියන්නේ මේකට වත්තු ප්‍රසාද කියන්නේ. මෙන්න මේ සය ප්‍රසාද අසුරු කරගෙන විඥානීය පහළවීම කියන එක, ඒ කියන්නේ සත්වයාගේ සිත පහළවීම කියන එක සිද්ධ වෙන්නේ ඔන්න ඔය ප්‍රසාද රූප අසුරු කරගෙන. ඕක චක්කු ප්‍රසාදේ පහළ වෙනකොට තමයි සත්වය කියන්නේ පෙනුණා සහ දැනුණා ඒ වගේ කතාවක් කියන්නේ ඒක දැක්කා කියලා. කනහරහා පහළ වෙනකොට තමයි ශබ්ද සීම කියන එක සිද්ධ වෙන්නේ. නාසය හරහා ගඳ සුවඳ, දිව හරහා රස, ශරීර හරහා ස්පර්ශය, වත්තු ප්‍රසාදය හරහා අතීත වර්තමාන අනාගත කියන ත්‍රිකාලික වූ ආරම්මන සත්වයාට ග්‍රහණය වෙද්දී සත්වයා මේක මුලා වෙනවා පිටින්. මුලා වෙන්නේ කොහමද? මම දැක්කා, මට පෙනුණා, මම වින්දා වගේ සත්පුද්ගල භාවයක් දාගන්නවා කියන එක සත්වයාගේ චිත්තසංතානිය තුලින් සිද්ධ කරගන්න දෙයක්. දැන් මෙනිසාම ඔන්න බලන්න පිටින් දැන් ඔබේ ඇහැට රූපයක් පේනවා. මේක ගුවන් විදුලියකින් කියලා දෙන එක කොයිතරම් සාර්ථක එකක්ද කියන්න මම දන්නේ නැහැ. නමුත් මේවා අහලා තේරුම් ගත්තොත් ඔබට මේ ජීවිතය පිළිබඳව යථාර්ථයකට මේ මොකද්ද වෙන ප්‍රොසෙස් එක, මොකක්ද මේ වෙන වැඩපිළිවෙල, සත්වයක් පුද්ගලයෙක් ඉන්නවා කියනවා, බුදුහාමුදුරුවෝ නෑයි කියලා කියනවා, අපිට ඉන්නවා කියලා තේරෙනවා, මොකක්ද මේ කතන්දරේ කියන එක තේරුම් ගන්න පුළුවන් වෙන්නේ මේ විඥාන ධාතුවේ, නාම ධාතුවේ, රූප ධාතුවේ ක්‍රියාකාරීත්වය පිළිබඳව දුෂ්කරව නමුත් අපහසුවෙන් නමුත් කෙනෙක් තේරුම් ගත්තොත් එයාට පුළුවන්කම ලැබෙනවා මේ ප්‍රොසෙස් එක අවබෝධ කරගන්න. දැන් ඔබේ ඇහැ තියෙනවා. ඔය ඇහි තියෙනවා කර්මජෝපදිච්ච චක්කු ප්‍රසාද කියන රූපය, කළු ඉංග්‍රියාව කියන එක හරිය ගාව. මේක පිංගදී ඔපයක්. මේ ඔපයට තමයි ඔබේ ඇස් ඉස්සරහට මෙහෙම රූපයක් ආවහම චක්කුංච පටිච්ච රූපේච, ඇහැ ඉස්සරහට රූපයක් ආවහම මොකද වෙන්නේ? වත්තු ප්‍රසාදී උපදිච්ච භවංග සන්තතිය කැඩිලා. එහෙමනේ චුතියයි ප්‍රතිසන්දියයි අතර භවංග සන්තතිය කැඩිලා ඒ භවංග සන්තතිය චලනය වෙලා, භවංග සන්තතියෙන් භවංගේ උපච්ඡේදනය වෙලා, පංචද්වාරා වජ්ජන සිතක් පහළ වෙලා, එතනින් චක්කු විඥාන සම්පටිච්ඡන සම්තේරණ වොත්තපන ජවන් පහ තදාරම්භන කියන සිත් පරම්පරාවන් පිළිවෙලට ඇති වෙද්දී වෙන දේ බලන්න.
රූපය ඇහැ ඉස්සරහට ආවට පස්සේ චක්කු ප්‍රසාදයේ රූපය ස්පර්ශ වෙනවා. ස්පර්ශ වෙනවා කියන්නේ අර කාර්යයක් හැප්පෙනවා වගේ හැප්පෙනව නෙමෙයි. ප්‍රසාද රූපේ ස්පර්ශ වීම නිසා චක්කුංච පටිච්ච රූපේච uppajjati චක්කු විඥානං භවංග සන්තතියෙන් කැඩෙන හිත ඇවිල්ලා චක්කු ප්‍රසාදය අසුරු කරගෙන පහළ වෙනවා. චක්කු ප්‍රසාදය අසුරු කරගෙන පහළ වුණාට පස්සේ චක්ෂු විඥානේ ඇති වෙලා තින්නම් සංගති පස්සෝ මෙතනට කියන ස්පර්ශය කියලා පස්සපච්චා වේදනා. මේ ස්පර්ශය මූලික කරගෙන ඇතිවෙන වේදනාව සැප වේදනාව හෝ දුක් වේදනාව හෝ උපේක්ඛා සහගත වේදනාව යං වේදේති තං විතක්කේ. ඒ විඳීම ඔස්සේ සත්වයා විතර්කයක් ගොඩනගනවා. මම දැක්කා, මට ඇහුණා, මට දැනුණා, මට බැන්න, මට පේනවා, මට දැනෙනවා කියලා විතර්කයක් ගොඩනගනග යනවා. ඉතින් ඇත්තටම ඔතන මට පේුණා කියලා සිද්ධියක් උනේ නෑනේ. වුණේ මොකද ඔබට පේනවා නම් ඔබට පුළුවන් වෙන්න ඕන ඔය S2 අරගෙන ඉද්දිම චක්කු ප්‍රසාදයේ ගැටෙන රූප ගැටෙද්දී චක්කු විඥානීය කියන එක ඇති කරගන්න නැතුව ඉන්න ඔබට පුළුවන් නම් අන්න ඔබට පුළුවන් ඔබ ඇහැ ඔබේ පාලනේ තියනවා කියලා කියන්නේ. අපි ওই බේරවැව ගාවින් යනකොට ඉස්සර කොළඹ මොකද කරන්නේ අර බේරවැවේ ගඳ දැනෙනවනේ නහයට. දැනෙනකොට අපි කරන්නේ මොකද්ද මේ ටග්ගල නහය වහගන්නවා. ඇයි නහය වහගන්නේ? මොකද ගාන ප්‍රසාදය ඇසුරු කරගෙන හටගන්න විඥානීය ගාන ප්‍රසාදයේ ගන්ධාරම්මණයක් ගැටීමෙන් උපදිනවා. අපිට ඒක පාලනය කරගන්න බෑ. අපිට පුළුවන් එකම දේ කරන්න ගාන ප්‍රසාදයේ ගැටෙන රූප ගන්ධාරම්මණය. මේක ආරම්මණයක්. මේ ආරම්මණය අතක් තියලා හරි වහගන්නවා මිසක් විඥානීය ඉපදීම නවත්වන්න අපිට පුළුවන් කමක් නැහැ. ඒක උපදවන පුද්ගලයෙක් නැතුව හේතුන් පටිච්ච සම්භූතෝ හේතු බංගා නිරුද්ධති. හේතුන්ගේ හට ගැනීම මත ගිනි කූරයි පෙට්ටියයි ඇතුළුවට පස්සේ ඇතිවෙන ගින්දර වගේ ප්‍රසාදයක් ආරම්මණයක් ගැටුණට පස්සේ විඥානීය කියන එක ඇති වෙනවා. ඒක අපිට නවත්තන්න පවත්වන්න පුළුවන් කමක් නැහැ. ඒක පින්වත්නි ස්වභාව ධර්මයේ එක පැත්තක්. මේකට කියන්නේ චිත්ත නියාමය කියලා. දැන් පොල් ගහකින් පොල් ගෙඩියක් එනවනේ. ඕක දෙවි කෙනෙක් කරන එකක් නෙමෙයිනේ. අඹ ගහකින් අඹ ගෙඩියක් එනවා කියන එක දෙවි කෙනෙක් කරන්නේ නැහැ. රජයේ නීතියක් පනවලත් නැහැ ව්‍යවස්ථාවේ. අඹ ගහකින් අනිවාර්යෙන් අඹ ගෙඩියක් එන්න ඕනේ. හැබැයි අඹ ගහකින් කොස් ගෙඩියක් එන්නේ නැහැ කවදාවත්. අඹ ගහකින් දෙල් ගෙඩියක් එන්නේ නැහැ කවදාවත්. හේතුව තමයි ඒකට කියන්නේ මගේ රත්තරන් කියන්නේ බීජ නියාමය කියලා. මොකද්ද? බීජ නියාමය කියලා කියනවා. පින්වත්නි මෙන්න මේ බීජ නියාමයේ ලෝකයේ තියෙන නියාමන ධර්මතාවයක්. ලෝකයේ පවතින එක රූල් of the world. මේක නීතියක් ලෝකයේ පවතින ලෝ එක. ලෝකයේ පවතින ඇත්ත. ලෝකයේ ස්වභාවය, ලෝකයේ ක්‍රියාව. මේ වගේ සත්වයාගේ సంతානීය වැඩ කරන නීතිය රූල් එක ලෝ එක රියැලිටි එක තමයි යථාර්ථය තමයි ප්‍රසාද රූපයට ආරම්මණයක් ගැටුනහම චක්ෂු විඥානය ඇති වෙනවා. චක්ෂු විඥානය නැති වෙලා යනවා. ඇති වෙන මොහොතේම නැති වෙලා යනවා. චිත්තක්ෂණේ ආශුති. එතකොට කන්ටිනියු සද්ද ඇහෙනවා කියන එක වෙන්නේ දැන් ඔබට මේ රේඩියෝ එක හරහා මේ ශබ්දය ඇහෙනවනේ. හෝ අන්තර්ජාලය හරහා හරි. ඇහෙනකොට මොකද වෙන්නේ? කන්ටිනියු වෙන්නේ කොහොමද? නැවත නැවත ශබ්දාරම්මණිය උපදීම තුල. දැන් මේ බලන්න මං බණ කියන එක නැවැත්තුවා. මං බණ කියන එක නැවැත්තුවොත් මගේ පින්වත්නි එතනින් එහාට ඔබේ සෝත ප්‍රසාදයේ තිබ්බට ශබ්දාරම්මණිය නැති නිසා සෝත විඥානය කියන එක ඇති වෙන්නේ නැහැ. ඒ නිසා මොකද වෙන්නේ? දැන් මේ ලෝකයේ පින්දුනේ අරමුණු වල අඩුවක් නැහැ නේ. ගඟක් ගලනවා වගේ එක රූපයක් යනකොට එක බිරිඳක් තරහ වෙලා යනකොට තව බිරිඳක් එනවා දෙයියනේ කියලා. එක ගයක් නැති වෙනකොට තව ගයක් හදා ගන්න පුළුවන්. ශබ්දයක් එකක් නැති වෙනකොට තව ශබ්දයක් දෙනවා. අරහේ සංගීතය වෙනකොට මෙහි සංගීතයක් පටන් ගන්නවා. මෙහි සංගීතය වෙනකොට අරහේ සංගීතයක් පටන්. ඔය ඔක්කොම වෙනකොට බජව්වක් හරි ඇහෙන්න පටන් ගන්නවා. ගඳ ඒ වගේ ඉවරයක් නැහැ. ස්පර්ශ ඕ වගේ ඉවරයක් නැහැ. මధుරුවෙක් මැස්සෙක් කොඳුරුවෙක් කඩියෙක් හරි ඇඟේ වහනවා. ඊට පස්සේ ඔය ඔක්කොම තියෙන නිසා ඔබට ඔය මුකුත් නැති වුණත් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන පහම නැති වුණත් ඔබේ මනසේ තියෙනවා එකතු කරගත්ත ලොකු මල්ලක්. දෙයියනේ කියලා ඔය මල්ලේ අඩුවක් පහඩුවක් නැහැ. රුවන්වැලි මාසයට ගියත් ඔය මල්ලට බඩුව එකතු වෙනවා. තෝපාරාමයට ගියත් ඔය මල්ලට බඩුව එකතු. පාරක ගියොත් අපේ අලුත් ෆැෂන්ස් කියයි, අප්ඩේට්ස් කියයි. දැන් ඒකනේ පින්වත්නි මේ ආයතනෙම හරි කපටි. ආයතනෙම දන්නවා
ඔබේ ඔය මල්ල පුරවන්න එකම දුරකථනය, එකම ස්පෙසිෆිකේෂන්ස්, එකම ෆැසිලිටීස්, එකම තාක්ෂණي, එකම වර්ෂන්ස් ඔක්කොම දාලා ඇයි පාට ගහන්න කියන්නේ? කළු පාට එකක් ගහනවා, සිල්ව පාට තව කලර් එකක් ගහනවා, රෝස පාට තව කලර් එකක් ගහනවා, නිල් පාට තව කලර් එකක් ගන්නවා. ඇයි මේ තමයි ඔබේ ඇතුලේ තියෙන සත්වයාට අවශ්‍ය කරන ආහාරය. ආයතන හරහා, රූපවාහිනී හරහා, ගුවන් විදුලි හරහා අඩු නැතුව දෙනවා. හැබැයි පිටින් මතක තියාගන්න ඔබේ ඔය ඇතුළ තියෙනව නේද? ඔය ඇතුළ පුදුම හිස් ඇතුළක් තියෙන. ඔබේ ඔය ඇතුළ දැන් මේ ඇත්තටම කියන්නේ මේ බණ ටික අහන පිංගුතුල තේරුම් ගන්න. ඔබ පිංවත්නි ජීවත් වෙන්නේ ජීවත් විය යුතු මිනිසෙක් විදිහට නෙමෙයි. ඒක ඇයි කියන්නේ මම මෙහෙම කියන්නේ ඇයි කියලා බලන්න ඕන නම් උදේට රූපවාහිනියක් දාලා බලන්න. ඉස්සරත් එහෙමයි දැනුත් අනිවාර්යෙන් එහෙමයි. මොකද ලංකාව වෙනස් වෙලා නැහැ. උදේ පාන්දර ලග්න ටිකක් කියවලා අර කොහේවත් තියෙන බ්‍රහස්පති ගැනයි, බුධ ගැනයි, අරක ගැනයි, සිකුරු ගැනයි ලග්න ටිකක් කියවලා දවස පටන් අරගෙන ඊට පස්සේ සෝපා එකක් ස්ටුඩියෝ එකක් මැද්දට දාගෙන මල් හදන විදියයි, බල්ලෝ ඇති කරන විදියයි, සබන් හදන විදියයි කියලා දීලා 10ට 11ට ආපහු ලෝකේ නැති ජරා සින්දු ටිකක් මිනිස්සුන්ට අහන්න දීලා ආපහු එකට විතර කොයි හරි චිත්‍රපටි කෑල්ලක් දාලා 4ට 5ට 6ට එලෝටත් නැති මෙලෝටත් නැති කාටුන් ටිකක් පෙන්නලා 7ට විතර ආපහු ප්‍රවෘත්ති වලින් ලෝකේ තියෙන නැති ජරාව ඔක්කොම ටික මිනිස්සුන්ගේ ඔළුවට දාලා ආයිත් 8 ඉඳන් 9 10 වෙනකන් කොයි හරි තියෙන නාට්‍ය කන්දරාවක් ඔළුවේ ගහලා රැයට කොයි හරි ආටිස්ට් කෙනෙක්ව ගෙනල්ලා ඔපදූප ඔය ඉන්න. ඔන්න ජීවිතේ ඔබට ලැබෙන රූප, ඔබට ලැබෙන ශබ්ද, ඔබට ලැබෙන ගන්ධ, ඔබට ලැබෙන රස, ඔබට ලැබෙන ස්පර්ශ. මේවා පිඟුදු ඌරවත් කන්නේ නැහැ. ඌරෝ රෙස්පෙක්ට් එකේ අසුචි ටිකක් කාලා බඩ පුරව ගන්න. ඔය පිංගුතුල්ලා කනතරමුකුත් අසුචි බඩෙනුත් කාලා, ඇහෙනුත් කාලා, කනෙනුත් කාලා, නාහෙනුත් කාලා සුද්ධ වගේ ජීවත් වෙන්න යනවා. ඔබ දිහා දකින්නකොට මට මතක් වෙන්නේ අර අපේ ආරණ්‍ය සේනාසයේ ඉන්නවා මේ බල්ලෝ, අලි, සත්තු, මොනරු. බුද්ධෝත්පාද කාලේ කැලේ වැදිලා, කැලේ ඉන්නේ. කැලේ වැදිලා ඔහේ ගෙවන ජීවිතය ඒගොල්ලන්ට තියෙනවා. ඒගොල්ලෝ ත්‍රාට එළියට ගිහිල්ලා කුඹුරක් අල්ලගෙන, වී ටිකක් අරගෙන, බඩිරුකු කරලක් අරගෙන ආපහු ආරණ්‍යට එනවා වගේ. ඔබත් මේ බුද්ධෝත්පාද කාලේ ඔය කෝලමම නටන, ඔය වන්නමම නටන තවත් එක් නැට්ටුක්කාරයෙක්, නැට්ටික්කාරියක් පමණක් මිස ධර්ම අවබෝධය කරන්න යන්නේ නෙමෙයි. පිටින් මේ බණ ටික ඇහිලා ලැජ්ජ නැතුව අදහසට රූපවාහිනී ඉස්සරහින් ඉඳගත්තොත් බණහනික නවත්තලා ගිහලා ඔළුවට ප්‍රතිකාරයක් ගන්න. පස්සේ බණ භාවනා කරන්න පුළුවන්. මේ වහලා ආයි පස්සේ අහන්න එපා කවදින්ද ස්වාමීන් වහන්සේ අපි භාවනා කරන්න ගන්න ඕනේ, කොහොමද භාවනා වැඩසටහනක් තියෙන්නේ කියලා. අද ඉඳන් මේකට අනුගත වෙන්න. ඔය ඇහැ හරහා යන රූපාරම්මන වලින් ඔබේ සිත කිලිටි වුණා. කන හරහා යන ශබ්දාරම්මන වලින්, නාසය හරහා යන ගන්ධාරම්මන වලින්, දිව හරහා යන රසාරම්මන වලින්, ශරීරය හරහා යන පොට්ටබ්බාරම්මන වලින් ඔබේ සිත කිලිටි වුණොත් ඔබේ ඇතුලේ තියෙන්නේ, දැන් බුදුරජාණන් වහන්සේ ඒකයි සිහිපත් කරන්නේ, එක ගාතාවක් වේ. සත්වයේගේ සිතවිලි රටාව තියෙනවනේ. අන්නේ සත්වයේගේ සිතවිලි රටාව මගේ රත්තරන් පින්වත්නි, සත්වයා බහුලව නැවත නැවත හිතන දෙයට ඒ දිශාවට සිතත් සිතුවිලත් නැමී යනවා කියන එක දේශනා කරලා තියෙනවා. බහුලමනු විතක්කේති අනුවිචරේති තතාන. ඒ කියන්නේ සත්වයක් යමක් නැවත නැවත හිතනවා නම්, සත්වයක් නැවත යමක් කල්පනා කරනවා නම්, ඒ කල්පනා කරන දේ ඔස්සේ සත්වයාගේ සන්තතිය, චිත්ත සන්තතිය පවතිනවා කියන එක සත්‍යයක්. ඔබ වැඩිපුර හොයන්නේ එලෝටත් මෙලොවටත් නැති රූපාරම්මන නම්, ශබ්දාරම්මන නම්, ගන්ධාරම්. ඔබට කොයිද පිංගන්නේ ওই රූපාරම්මන වල තියෙන අනිත්‍ය පිළිබඳව කල්පනා වෙන්නේ? බුදුරජාණන් වහන්සේ මේ පණ දාලා කියනවා යන්න සොහනකට, යන්න මිනිහක් කපන තැනකට ගිහිල්ලා බලන්න. ගිහිල්ලා වල සොහනට ගෙනල්ලා අතෑරපු මිනිහක් එක දවසකින්, දෙදවසකින්, තුන් දවසකින්, හතර දවසකින්, මාසෙකින් මේ මිනිහට වෙලා තියෙන්නේ මොකද්ද කියලා බලන්න. ඔබ මේ මැරෙන්න ඉන්න මලකඳවල් වලට පාට ගන්නයි, මේවා නේල් පොලිෂ් කරන්නයි, අයිබ්‍රෝ හදන්න, ඔන්න ඔබ කරන දේ. පිටුත්නි මේ කයේ තියෙන નિසරු භාවය මේ බුද්ධෝත්පාද කාලේ වටහා ගත්තේ නැත්නම් ඔබට යන්න එන්න තැනක් නැති වෙයි සංසාරයේ. මේ සංසාරේ හිතන තරම් හොඳ තැනක් නෙමෙයි. මේ සංසාර ජීවිතයට වැටෙන්න වුණොත් ඒ සංසාර ජීවිතේ විඳින්න වෙන වේදනාව සැපසහගත වේදනාවක් නෙමෙයි. මේ වගේ අවස්ථාවක් ධර්මාවබෝධය කරගෙන ආයි ඉතර වෙන්න ලැබෙන්නේ නැහැ. මේ මනුස්ස ජීවිතේ කොච්චර දුකක්ද බලන්න. මේ වගේ දුක්ඛිත මනුස්ස ජීවිතයක් ලැබිලත් ඔය පින්වතුන්ලට මේ කතාව තේරුම් ගන්න බැහැ. පිටින් අනිත් එක මේ අපි දැන් තරුණයි. අපි ස්වාමීන් වහන්සේලා යම් තරමකට අපිට අවුරුදු 28යිනේ.
ඔබ මේ අවුරුදු 50ක් 60ක් ගෙවලා ඉන්නේ. ඔබට මේ ජීවිතය පිළිබඳව අපි මේ ජීවිතේ තේරුම් ගන්න වෙන්නේ බලහත්කාරින් හිතලා. අපි වයසට යනවා දනිස් අමාරු වෙయ్య අතපය අමාරු වෙయ్య දත් හැලෙయ్య. තාම හිම ප්‍රශ්නයක් අපිට නැහැ. හැබැයි දැන් ඔබ බලන්නකො ඔබට බත් ටිකක් කා ගන්න කටේ දත් නැහැ. ඉඳගත්ත තැනින් නැගිටින්න හයියනේ. භාවනාවක් කරන පරයන්කයක් බැඳගෙන ඉඳ ගන්න බෑ. වේලක් නොකා වේලක් ඉන්න බෑ. දැන් ඔබට තියෙනවනේ ජීවිතේ පිළිබඳව ප්‍රායෝගික වටහා ගැනීම. මම මේ කියන්නේ ත්‍රිපිටක අටුවා ටීකා ටිප්පණී පරිවාර සන්න ගැටපද ඔක්කොම අයින් කර. ඔබට තියෙනවා ජීවිතේ පුද්ගලික වටහා ගැනීමක්. ඔබට ලෙඩ රෝග ඇති. කොලෙස්ටරෝල් හැදිලා ඇති, ෂුගර් ඇති, පිළිකා හැදිලා ඇති, අම්මා තාත්තා මැරිලා ඇති ජීවිතේ, අම්මලට තාත්තලට පිළිකා හැදිලා, අසුචි මල මූත්‍රා මාර්ගවල බට දාගෙන ස්වාමී අනපේක්ෂිත ලෙස මැරිච්ච, බිරිඳ අනපේක්ෂිත ලෙස මැරිච්ච, දරුවෝ අනපේක්ෂිත ලෙස මැරිච්ච, අබ්බගාත අංග විකල දරුවෝ හම්බ වුණු අම්මලා තාත්තලා මේ බණ අහනවා ඇති. ඔබට තව මොන කමටහන්? කෙසාට රහත් වෙන්න ඕමනා වුණේ කිසාගේ අතේ හිටිය දරුවගේ මලකඳ. පටාචාරාවට රහත් වෙන්න උදව් කරේ ගහගෙන ගිය දරුවා උගුස්ස අරගෙන ගිය දරුවා. අපි ගන්නේ ජීවිතේ තමයි මේකේ තියෙන හොඳම කර්මස්ථානේ. තමන්ට ජීවිතේ ලැබෙන කමටහන ප්‍රත්‍යවේක්ෂා කරන්නේ නැතුව පොතෙන් ජීවිතේ නිවන් හොයන්නේ. පොතේ නිර්වාණය පිළිබඳව තියෙනවා සයින්ස් විතරයි, සටහනක් විතරයි. ඒ ප්‍රායෝගික අවබෝධය ඔබට ගන්න වෙන්නේ ඔබේ පුද්ගලික ජීවිතේ. පිළිගන්නේ කිසාට නිවන් දකින්න බුදුරජාණන් වහන්සේ අභිධර්ම පිටකයේ පෙරලලා පෙන්වන්නේ නැහැ. කිසා ගෞතමිය නිවන් දක්කන්න බුදුරජාණන් වහන්සේ දුන්නු එකම කමටහන කිසා. නොමල ගේකින් අබාරන් එන්නේ. කිසා ගෞතමිය ගෙයින් ගෙදරට යද්දි කිසා තේරුම් ගත්ත ජීවිතේ සබ්බං පහය ගමනියන් හැම දිනාටම මේ ලෝකෙන් යන්න වෙනවා. ඌනෝ ලෝකෝ අතිත්තෝ තණ්හා දාසෝ. උපනීයති ලෝකෝ අද්දෝවති. මමත් මරණයට යන කෙනෙක්. දරුවා විතරක් නෙමෙයි යස්සකෝ ලෝකෝ සබ්බං පහය ගමන. හැම දෙනෙක්ටම හැමදේම දාලා යන්න වෙනවා. බලන්නකො මේ කිසා තේරුම් ගත්ත යථාර්ථය. ඕක ඔබට තේරුම් ගන්න මේ මෙඩිටේෂන් සෙන්ටර්ස් වලට දුවන්න ඕනේද? ඉන්ටර්නැෂනල් කියයි, අරක කියයි, මේක කියයි. මොකටද? ඕක තේරුම් ගන්න ඔබ යා යුත්තේ භාවනා මධ්‍යස්ථානයට නෙමෙයි යන්න ගෙදර ළඟම තියෙන කනත්තට. ඔබ ඔය ගෙදර අහවල් වටපිටාවේ මිනිහෙක් වැරුණාට පස්සේ ගම්වල නම් ගේ පිටිපස්සේ මෙම්බාම් කරනවා. කොළඹ පැත්තේ නම් මල්ශාලාවල එම්බාම් කරන්නේ. මිනිහෙක් වැරුණාට පස්සේ යන්න එම්බාම් කරන තැනට. ඔතනින් එහාට ඉන්ටර්නැෂනල් විපස්සනා මෙඩිටේෂන් සෙන්ටර්ස් වල නිර්වාණය නැහැ. ඔතනින් ඔබට අවබෝධ කරගන්න බැරි නිර්වාණය කොහෙද? ගස්ගල්ලයට කුටියට තියෙන්නේ. ජීවිතේ දැකලා ජීවිතෙන් අවබෝධ කරගත යුතු නිර්වාණය කැලේ ගිහිල්ලා රිලව් කැලේ ඉන්න අය රහත් වෙනවන රිලව්ත් රහත් වෙලා. රිලව්ත් ඉන්නේ කැලේනේ. අලිත් ඉන්නේ කැලේ. මේ කැලේද කොහිද අරකද මේකද නෙමෙයි තියෙන්නේ. එදිනෙදා පේන ජීවිතේ තේරුම් ගත්තට පස්සේ පිඟන්නේ මායයට මගේ වයස ගන්න පුළුවන්. මායයට මගේ ජීවිතය ගන්න පුළුවන්. මායයට මගේ නිරෝගී බව ගන්න පුළුවන්. හැබැයි මායයට අපේ මූණේ තියෙන හිනාව ගන්න බෑ. මේ ධර්මතාවයේ තේරුම් ගත්ත අය නිදහස් වෙනවා. ඒගොල්ලෝ හිර වෙන්නේ නැහැ. ඒගොල්ලෝ නාන වෙලාවට භාවනා කරන්නේ නැහැ. භාවනා කරන වෙලාවට කන්න යන්නේ. කන වෙලාවට භාවනා කරන්නේ. මේ එදිනෙදා ජීවිතේ සන්තුස්සකෝච සුබරෝච අප්පකිච්චෝච සල්ලහුකවුත් සන්තින්ද්‍රියෝච නිපකෝච ඉන්ද්‍රිය සංවරයි. ඔය ඔක්කොම කරත් ලැබෙන දෙයින් සතුටු වෙනවා. ඒක පැදුරද මෙට්ටද බూరు වෙනද ත්‍රිබල් ලේ මෙට්ටයක්ද ඩබල් ලේ මෙට්ටයක්ද කුටියද සෙනසුනද LBCහද කණුද ඉටිකොළද ෂීට්ද ඒවා කියා කරන්නේ. සන්තුස්සකෝ ලැබෙන ඕනම තැනක කුටියක් ලැබුණොත් එහෙමයි. දෙවුරමක් ලැබුණොත් ඒත් එහෙමයි. ගහක් මුල ලැබුණොත් ඒත් එහෙමයි. කිසිදු තැනක වෙනසක්. සන්තුස්සකෝච සුබරෝච පහසුවෙන් පෝෂණය කරන්න පුළුවන්. උන්වහන්සේලාට දාන මාන ඒවා ඇතොත් වළඳනවා නැතොත් නිකන් ඉන්න. ඒකනේ ජීවිතේ යථාර්ථය. බලන්නකො කොච්චර මනසට නිදහස්ද කියලා. හැවීමක් නැහැ. නැතිම වුණොත් කරකොලයක් වළඳන. ඒත් නැති වුණොත් ශරීරය නම් කවදත් පෝෂණය කරපු එකක් කිය. බුද්ධෝත්පාද කාලේ නම් දුර්ලභය. මනුස්ස ජීවිතය නම් දුර්ලභය. මා මේ මනුස්ස ජීවිතින් පිළිවෙත් පුරමින් සිත සකස් කරනවා විනා කුණු වෙලා යන දිරදිරා යන කයක් පෝෂණය කිරීමට ආහාර දීමෙන් පළක් නැත. සුබරෝච අප්පකිච්චු කෘත්‍ය අඩුයි කියන්නේ මේ නිවටේ කම්මැලියෙක් කුසීතෙක් වෙනවා කියන එක නෙමෙයි. බාහිර කෘත්‍යයන් ධර්මයෙන් පිට තියෙන. දැන් කියන්නේ අපිට ඔබ හිතනවා ඇති මේ අපිට බණ කියන එක මහන්සි. ඇත්ත. කයට වෙහසක් තියෙනවා. නමුත්
අපිට මේක මේ ඔය පෙන්වතුලා දරුවට කන්න ගේන්න වැඩට යනවා තරම් මහන්සියක් නෙමෙයි. දැන් ඔබ මේකට බැඳිලා නේ ඉන්නේ. අපි මේකට බැඳිලා නැහැ. අපි මේක සත්පුරුෂ හැඟීමෙන් කරන්නේ. අත්හිත පරහිත. අත්ත පරහිත. එහෙමයි. Tamanගේ යහපත අනුන්ගේ යහපත පිණිස කරන සත්පුරුෂ ක්‍රියාවක් මිස ඒක අපිට මහන්සියක් නෙමෙයි. කායික වෙහෙසති. අතුලාන්තින් බැඳීමක් නෙමෙයි. අප්පකිච්චෝච. සල්ලහුක වුත්ති සහැල්ලු ගති පැවතෝ. භික්ෂුවක් කුටියෙන් කුටියකට කැලෙන් කැලෙට යද්දී ට්‍රැක්ටර් වල ලොරි වල බඩු දාගෙන යන්න බඩු නෑ අපිට. යණ්ඩම සාසනික කටයුත්ත කරන්න අවශ්‍ය වෙන ටෝල්ස් ටික මිසක් දැනට නැත්තම් තවමත් අපිට තියෙන සාසනයට එනකොට ගෙදරින් ගෙනාවෙත් සරන් දෙකයි ෂර්ට් දෙකයි විතරයි. ඒ දෙක මහාන වෙච්ච දවසේ ලොකු හාමුදුරු අයින් කළා සොන්සිවරුකුයි පාත්‍රයකුයි දුන්නා. අදටත් අපිටයි කියලා තියෙන්නේ එච්චරයි. වෙන මොනවද අපිට තියෙන්නේ? මේ ඔක්කොමත් හරි සන්තින්ද්‍රියෝච. ඉන්ද්‍රිය සංවරය. ඉන්ද්‍රිය සංවරය කියන්නේ ඇහන්ද කර ගැනීම නෙමෙයි, ඉන්ද්‍රියන් හරහා එන ඕනම ආරම්මණයක් නොබලා සිටීමම යහපත්. හිත හදාගන්නකම් ඒක ඇත්ත. නමුත් සිත හදාගත්ත භික්ෂුවකට ඒක ටිකක් වෙනස් කතාවක්. ඉන්ද්‍රිය සංවරය කියලා කියන්නේ ඇහැ බිම දාගන්න එක නෙමෙයි, සිත බිම දාගන්න එක. එතකොට ඇහැ ඉස්සරහට ලෝකින්න ලස්සනම නිලියව නළුවව ගෙනල්ලා තිබ්බත් භික්ෂුවගේ හිත හෙලවෙන්නේ ඒ බිම බලාගෙන ඉන්න නිසා නෙමෙයි. සුභාරම්මණය ඉස්සරහා අයෝනිසෝ මනසිකාරයෙන් නැතුව යෝනිසෝ මනසිකාරී උපදින්න නිසා. මේකට තමයි කියන්නේ ඉන්ද්‍රිය සංවරය කියන්නේ. පින්වත්නි, මේව ඇති වෙනවනේ ජීවිතය පිළිබඳව. දැන් අපි මහාන වෙලා අවුරුදු 5මාරක් 6ක් වෙනවනේ. මේ ලෝකයේ දැන් පින්වත්නි මහාන වෙච්ච දාපටන් ජීවිතේ කරන්න ගත්ත හැමදේම අපිට එක එක කාලෙදි ගියාට ආසාව උෂ්ණත්වයේ බහිනවා. හැබැයි මේ ලෝකේ හරිම පුදුමයි. එපා නොවිච්ච එකම දේ තමයි මහානකම කියන එක. දවසින් දවස මේකට තියෙන ආදරේ වැඩි වුණා මිසක්, දවසින් දවස මේකට තියෙන සෙනෙහස වැඩි වුණා මිසක්, දවසින් දවස මේකට තියෙන ගෞරවය, ලෙන්ගතුකම, බැඳීම, ආශාව වැඩි වුණා මිසක් අදටත් මේ මහානකමට අපි තරුණය වගේ ආදරේ. අදටත් මේ චීවරයට අපි අම්මට තාත්තට වඩා ආදරේ. හේතුව තමයි මේ මහානකමෙන් ලැබිච්ච නිදහස කවදාවත් එපා වුණේ නෑ. ජීවිතේ තේරුම් ගත්තට පස්සේ කවදා හරි දවසක නෝන දරුවෝ දේවල් දොරවල් ඔක්කොම දාලා යන්න වෙනවා කියලා දැනගත්තට පස්සේ, සංසාර ජීවිත එකතු කරපු දේවල් මේ ජීවිතේට අරගෙන ආවේ නෑ කියලා දැනගත්තට පස්සේ, මේ ජීවිත එකතු කරන දේවල් අනාගත ජීවිතයට අරගෙන යන්නේ නෑ කියලා දැනගත්තට පස්සේ අනාගතේ කොයිසා සම්පත්තියක් ලැබ අදටත් බුදුන්ට මලක් පහනක් පූජා කරනකොට අපිට දැනෙනවා මෙයින් අනාගතේ යම් කුසල සංස්කාරයක් රැස් වුවහොත් ඒ සංස්කාරයොත් ෂය වෙන සුළුයි, භංගයට පත් වෙන සුළුයි. එනිසා චක්‍රවර්ති රාජ්‍ය සම්පත් නෙමෙයි, සක්විති රාජ්‍ය සම්පත් නෙමෙයි, සක්ත දේව සම්පත්ති නෙමෙයි, රාජ අමාත්‍ය ධූර නෙමෙයි, යාචකයෙක් වෙලා හරි කමක් නෑ, හිඟන්නෙක් වෙලා හරි කමක් නෑ. සංස්කාරයන් පිළිබඳව ඇහෙන වැටෙන තැනක උප්පත්තිය ලැබෙනවා නම් හොඳයි කියන ඔබට කල්පනා වෙන්න ඕනේ. සක්ත සම්පත්තිය වැඩක් නෑ පින්වත්නි. කෝ අතීතයේ ඔබ දැන් අර කඩිරැළ පෙන්නලා බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ කඩිරැළේ සක්විති රාජ්‍ය සම්පත්තිය නොලබපු කඩියෙක් නෑ කිව්වා. එතකොට දැන් සක්‍ර දේවත්වයේ නොකරපු කඩියෙක් නෑ. මේ නෑ කියනකොට ඔබ කල්පනා කරලා කඩිරැළෙත් එහෙම කඩියෙක් හිටියේ නැත්තම් ඔබට සසරේ කොච්චර සැප විපාක තියලාද? දැන් අදකෝ ඒ ඔක්කොම හීන විතරයි. හීනෙන් දකින දේවල් නැගිට්ටට පස්සේ නෑ. ඒ වගේ ඒ දැකපු හීන අද නෑ වගේ අද දකින්න හීන අනාගතේට නෑ. අනාගතේ ඔබ යම් හීනයක් දැක්කොත් ඒකත් සාංශාරික ජීවිතවල පිඟන්නේ කොතනවත් ජීවිතය කියන එක සැපක් නෙමෙයි. මේක තේරුම් ගන්න. කොතනවත් ජීවිතය කියන එක සැපක් නෙමෙයි. ඒ නිසා ආයිත් භවයට ඇලුම් කිරීම වශයෙන් භවගාමී ගමනක යන්න ලෑස්ති වෙන්න එපා. ආයි ජීවිතයට ඇලුම් කිරීම වශයෙන් ජීවිත ගමනක දුවන්න ලෑස්ති වෙන්න එපා. වැඩක් නෑ. මේක මම නෙමෙයි කියන්නේ පින්වත්නි. තුන් ලෝකයක් සර්වඥතා ඥාණයෙන් අතට ගත්ත නෙල්ලි ගෙඩියක් පිරිසිඳ බලනවා වගේ ලෝකයේ දිහා බලන තැන මේ සංස්කාරයන්ගේ තියෙන අනිත්‍ය දුක්ඛ අනාත්මය කියන එක දැකලා නිබ්බිදාව ඇති කරගෙන, විරාගානුපස්සනාව ඇති කරගෙන, නිරෝධානුපස්සනාව ඇති කරගෙන, පටිනිස්සග්ගානුපස්සනාව ඇති කරගෙන මේවා අතහැරපු මගේ භාග්‍යවතුන් වහන්සේ කයානුපස්සනා, වයානුපස්සනා, ශුඤ්ඤතානුපස්සනා, අධිපඤ්ඤා ධම්ම විපස්සනා මේ
මානසිකාරයන්ගෙන් ජීවිතය පිළිබඳව දැක්ක බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ඇත්ත මේ ඇත්ත රත තියන්න කාටත් බෑ. කම්මා විපාකා සංවත්තති. කර්මය විපාකයත් එක්ක බැඳිලා සංසාර ජීවිතේ විඳින්න වෙනවා. ඒක මහ දුක්ඛිත ගමන. ඒ දුක්ඛිත ගමනට වැටෙන්නේ නැතුව එතර වෙන්න නම් මේක අවස්ථාව කරගන්න. ඉතින් මහ ලොකු දේවල් නේ. මේ කතාව ඇතුලේ ඔබේ සිත නිවා ගන්න ඔබ විසින් කළ යුතු එකම දේ තමයි තමන්ගේ ජීවිතය පිළිබඳව ප්‍රත්‍යවේක්ෂා කරන්න. මේ අභිනිෂ්ක්‍රමණය කිරීම කරන්නෙම වෙන මොහොකටවත් නෙමෙයි. තමන්ගේ ජීවිතය ඇත්ත තේරුම් ගන්න කැලේකට ගිහිල්ලා වැඩක් පළක් බාහිර වැඩ නැති වුණාට පස්සේ දෙන දානික වළඳලා කුටියට ගියාම නිදාගන්න නෙමෙයි. නිින්ද කියන්නේ සාසනීය වඳභාවයක්. මේ ඇත්ත කල්පනා කරන්න කාලය ඉතුරු කරගන්න. දැන් බලන්න ඔබ කියනවා මේ කාලේ නෑ කියලා. ඔබට ওই තියෙන අනවශ්‍ය වැඩ ටික අයින් කරා නම් වැඩට ගිහිල්ලා ඇවිල්ලා දරුවට කන්න දෙලා උදේ 8 වැඩ. වැඩට ගිහිල්ලා ඇවිල්ලා 5 ඉඳන්ම ඔබ පහුවදා වෙනකම්ම නිකන්නේ. ඕකේ නාට්‍ය ටික බලන්නයි, ප්‍රවෘත්ති ටික බලන්නයි, අරව බලන්නයි, මේව බලන්නයි ජීවිතේ හිර කරාම ඔබට කාලේ නෑ. අම්මා කෙනෙක්ට ගෙදර වැඩ තියෙන්නේ ගේ අතුපතු ගා ගන්න එකයි, වත්ත පිටිය සුද්ධ කරන එකයි, කෑම් බේල් තුණු වෙන එකයි විතරයි නම්. අනිත් ඒවා ඔක්කොම ඔබ ඉල්ලම් කාගත්තේවා. ඉල්ලම් කාගෙන දැන් කියන්න එපා. අර කොහෙවත් තියෙන කහඹිලි ඇඟේ ගහගෙන කසනවා කියලා. ඒවා ගාගත්තේ ඔබ. ඔය කපලා දාන්න රූපහානි ජැක් එක. අනවශ්‍ය දේවල් බැලෙනවා. මේ බන ටික අහලා ජීවිතේ තේරුම් ගන්න. මේකත් අහලා ඔබට මේ ආයු බානවන ස්වාමීනි කොයින්ද භාවනා කරන්න ඕනේ කියලා එන්න නම් එපා අපෙන් ඕවහන්න. ලැජ්ජාවක් කියලා එකක් තියෙන්න බෑ. අවුරුදු ගානක් දැන් මේ ශාසනේ හෙට ගානවා මෙහෙට ගානවා බෝධිය වටේ කැරකිලා බලනවා පහන් පත්තු කරලා බලනවා. ජීවිතේ තේරුම් ගන්න. පූජේමි බුද්ධං කුසුමේන නේන පුඤ්ඤේන මේතේන ලබාමි මොක්. පුප්පං මිලායාත් යතා ඉදම්මේ. ඔන්න ඔතන තියෙනවා නිර්වාණය. පිපෙනවා පරවෙනවා මේකයි ධර්මය. කායෝ තථායාති විනාශ භාවං. මගේ කයත් මේසෙමයි. මේ මල පරවෙන්නේ යම්සේද මගේ කයත් ඒසේම පරවෙලා යනවා. උදේට ඉර නගිනවා දැකලා කල්පනා කරන්න. ජීවිතං උදයාත්තං සූර්යෝ වියධාවති. මේ සූර්යයා නැගලා හවසට බැහැගෙන යනවා වගේ. මේ සූර්යයත් එක්ක මගේ ජීවිතය ඡය වෙලා යනවා කියන එක කල්පනා කරන්න. උප්පැන්න සහතිකෙක් එක්කම තව එක සහතිකයක් අස්සම් කරලා සීල් ගහලා තියෙනවා. ඒ තමයි මරණ සහතිකය. ඒකට දිනේ විතරයි දාන්න ඕනේ. අපි ඔක්කොටම ලැබිච්ච උරුම වෙච්ච සහතිකයක් තියෙනවා මරණ සහතිකය කියලා. දිනේ තනයි දැම්මාම ඒක කම්ප්ලීට් වෙනවා. හැබැයි ඒක ඔබට ලැබෙන්නේ ඔබේ මරණින් පස්සේ. නිසා මේ ජීවිත යථාර්ථය තේරුම් අරගෙන ජීවිතේ තේරුම් ගන්න යන පින්වතුන්. ගෙදර ගිහිල්ලා පැත්තකට ගිහිල්ලා ඉඳගන්න. ඉඳගෙන කල්පනා කරන්න. අනේ මේ ස්වාමීන් වහන්සේ කියපු කතාව කොච්චර ඇත්තද? මේ බණ ඇති ඔබට නිවන් දකින්න. මේ ස්වාමීන් වහන්සේ කියපු කතාව කොච්චර ඇත්තද? මේ ජීවිතේ කොච්චර නිස්සාර දේවල්ද මම සරුයි කියලා ජීවිතේට ලං කරන්නේ. කොච්චර අප්‍රිය දේවල්ද මම ප්‍රියයි කියලා ලං කරගෙන දරුවෝ මල්ලු ඥාති හිත මිත්‍රා කොච්චර බොරුවක්ද මේක? කොච්චර දුක දේවල්ද මම මේ සැපයි කියලා ජීවිතේට ලං කරගෙන තියෙන දෙයි හාමුදුරනේ මට මේ හැමදේම දාලා සසර ගමනක් යන්න වෙනවා නම් යන්න වෙන සසර ගමන භයානක ගෝර කටුක බියකරු එකක් නම් දුෂ්කර එකක් නම් ඒ සසරෙදි පිහිට වෙන්න මේ දරුවෝ පිළිසරණක් වෙන්නේ නැත්තම් මේ අම්මා තාත්තා බිරිඳ පිළිසරණක් වෙන්නේ නැත්නම් ඔබේ ගිය ආත්මේ දරුවෝ බිරිඳ මේ ආත්මෙට ඔබට පිළිසරණකට ඉන්නවා. මේ ආත්මේ දරුවෝ බිරිඳ ඊළඟ ආත්මෙට පිළිසරණකට ඔබට නැහැ. එනිසා එහෙම නැති දරුවෝ පිළිබඳව කල්පනා කරමින් වාසය කිරීම ඔබ කරන ලොකු අපරාධයක්. හරි. ආයි මේ මට දරුවෙක් ඉන්නවය. ඒ නිසා මට මහාන වෙන්න බෑය. මට මේ දරුවෝ මල්ලු ගෙවල් දරුවල් තියෙනවා. ඒවා පිටනේ කතන්දර. ඒවා නිකන් හොඳයි මේ ජීවිතේ ආණ්ඩුකාරවරයෙක්ට කියන්න, ලෝය කෙනෙක්ට කියන්න, පොලිස් ස්ථානාධිපතිට කියන්න. මාරයට ඔය කතා හරියන්නේ නැහැ. දරුවෝ හිටියයි කියලා මාරයා මේවා ඉතින් කිව්වම පෞල් ජීවිතත් අනිත් පැත්ත හැරෙන්න පුළුවන්. නමුත් මේ තමයි ඇත්ත. ඕක හොඳයි මේ පොලිසියේ අපරාධ විමර්ශන කොට්ටාසයට කියන්නේ. ඕක හොඳයි උසාවියට ගියාට පස්සේ ලෝයර්ට ජජ්ට කියන්නේ. ඕක මාරයට හරියන කතාවක් නෙමෙයි දරුවෝ ඉන්නවා කියන එක. ඕක පින්වත්නි සංසාර ජීවිතේ ඒ පීඩාව විඳින්න උනහම මේ ඉන්න ජජ්ලා ලෝයර්ස්ලා කවුරුත් ඒ නඩුව කතා කරන්නේ නැහැ මාරයා ගාවට. එදාට මාරයා කතා කරනවා අපිට එහි කියන්න විතරයි තියෙන්නේ. හරි. එනිසා ඔක්කොම පැත්තකට දාලා මනසින් අතහැරලා දාන්න. මනසින් අතහැරලා දැන් ඇති දිව්වා. දැන් නවතින්න. නැවතිලා ධර්මයත් එක්ක ජීවිතේ ගොඩනගන්න. ඒකට ඔබේ ගෙදරට ගැලපෙන්නේ නැත්තම්, ඒක ඔබේ ගෙදරට දිරවන්නේ නැත්තම්, ඒගොල්ලෝ යන අතක යද්දෙන් ඔබ ඔබේ ගමන යන්න. මොකද ඔය කවුරුත් ඔබට සංසාරේ ඔබ තනියමයි ආවේ. බලන්නකෝ දැන් ඔබේ බිරිඳ කියන කෙනා ඔබේ උප්පත්ති නම් වැල් බැඳගෙන ආපු කෙනෙක් නෙමෙයිනේ. ඔබ කොහෙවත් බිරිඳ කොහෙවත් ඉන්න
කෙනෙක්ව තමයි ඔය අරගෙන ඇවිල්ලා මගේ කියලා දැන් ඊමත් වෙනසෙන්නේ. ඉතින් වන්නම් හිතන්නේ නෑ වගේ පස්සේ ජීවිතේ පශ්චාත්තාපයටපත් වෙන එක එච්චර ලොකු නෝනක්කාර වැඩක් කියලා. ඉතින් මෙහෙමයි සමහරකට මේක ටිකක් හරියන්නේ නැතුව ඇති. ඒ ගිහි අයට දැන් සමහරව මේවා කිව්වහම කියනවා ස්වාමීනි ඔබ වහන්සේ නැසෙන්නනේ ධර්මයේ දේශනා. ඔව් නැසෙන්න තමයි. කෙලස් ගිනිවල නැසීම පිණිස අපි ධර්මයේ දේශනා කරන්නේ. ස්වාමීනි ඔබ වහන්සේ නැති වෙන්න නිබණ කියන්නේ. නැති වෙන්න තමයි බණ කියන්නේ. මේ තියෙන දුක්ඛිත ඝෝර කටුක භයානක සංසාරයෙන් නැති වෙන්නයි අපි මේ බණ ටික කියන්නේ. මේ දුක නැති වෙන්නයි බණ ටික කියන්නේ. ස්වාමීනි ඔබ වහන්සේ අතහරින්නනේ බණ කියන්නේ. වෙන මොනවා කියන්නද පිළිඳි කුණු වෙන්න දෙරණ බින්දෙන ශරීර අල්ලගෙන බැඳගෙන තවා ගන්න කියන්නද? අතහරින්න. අනිවාර්යෙන් ඔබ අතහැරිය යුතුමයි. අතහරින්න ඕනේ නැත්නම් අපි මහාන ඔය පිඟුතරට හිතනවාද අපිට මේ ඔලිය අමාරුවක් ඇදිලා ඇවිල්ලා මහාන වුණා කියලා. අපේක්ෂාවක් දල්වාගත නොහැකි අතහැරිය යුතු බලාපොරොත්තු රඳවාගත නොහැකි ධර්මතා පිළිබඳ කුමන බලාපොරොත්තුවක්ද කුමන ප්‍රාර්ථනාවක්ද අතහැරලා දාන්න. මේ ධර්මතාවයන් වටහා ගන්න උපකාරී වෙන කර්මස්ථානයක් වඩන්න ජීවිතේ පැත්තකට ගිහලා අද රාත්‍රී කාලේ මේක ඉවරනාට පස්සේ කොට්ටි නිදාගන්න කොට්ටි උඩ ඉඳගෙන ඇඳට නැගලා මේ ජීවිතය යථාර්ථය පිළිබඳව කල්පනා කරලා නිදාගන්න. ඔබේ ජීවිතය අද මේ මොහොතේ මේ දැන් ඉඳන් වෙනස් කරගන්න ඔබට අවස්ථාව ලැබේ. මේ කතාව තේරුම් ගන්න නැතුව ඔබ ඔහොමම ගිහිල්ලා සසරට වැටුනොත් සාංශාරික ජීවිතයේ මුලා වුණොත් ආයිත් සැරයක් ඔබට මේ වගේ දුක් විඳින ජීවිත ඕන තරම් ලැබෙයි. හැබැයි මෙච්චර කාලයකට දැන් පිටින් අපිට බුදුබණ පදයක් ඇහෙනකම් අපිට දැනුන්නේ නැහනේ අපි මේ ගෙවන ජීවිතේ නිස්සාරයි. අපි මේ ගෙවන ජීවිතේ අර්ථයක් නැති ජීවිතයක්. මේ ජීවිතේ කෙලවර ඇත්තේ මරණය. මේ ආකාරයේ සසරක් යන්න වෙනවයි කියලා මේ මුකුත් කතාවක් අපේ ඔළුවේ තිබ්බේ නැහැ. එනිසාම මරණ දැක දැක ලෙඩවීම් දැක දැක ව්‍යාධි දැක දැක පිළිකා හැදිච්ච රෝගීන් ආදී දේවල් දැක දැක එවැනි ස්කන්ධයෝ පෝෂණය කරන්න ගත්ත මහන්සියක්ම මිසක් එවැනි ස්කන්ධයෝ නලවන්න ගත්තු මහන්සියක්ම මිසක් එවැනි ස්කන්ධ සමග දල්වාගත් අපේක්ෂාවෙන් ගෙවපු ජීවිත මිසක් මේ ස්කන්ධ පිළිබඳව වටහා ගැනීමක් අපිට තිබ්බද? වටහා ගැනීමක් අපිට තිබ්බේ නැහනේ. බුදුබණ පදයක් නොහැවුණා නම් හිතන්න බෑ සාංශාරික ජීවිතයට ගිහිල්ලා මේ වගේම දුක්ඛිත ජීවිතයක් ලැබුණාට පස්සේ ඔබට බුදුබණ පදයකුත් ඇහෙන්නේ නැත්. ඔබ ස්කන්ධත් ලෝකයේ අතරමං වෙනවා. දැන් බලන්න ඔබ කොච්චර අසරණයිද කියලා. ඔබේ ඔය අසරණකම ඔබට සාංශාරික ජීවිතය ගෙනල්ලා වෙන සාංශාරික දුක මෙච්චරයි මෙපමණයි කියලා කියන්න පුළුවන් කමක් නැහැ. හේතුව තමයි පින්වත්නි මේ සංසාරේ එක ජීවිතයකින් දෙකකින් කෙලවර වෙන එකක් නෙමෙයි. දැන් බලන්න මේ ජීවිතේ ඔබට ජීවිතයේ අවසාන කාලේ නායෙන් කටින් බට දාගෙන ස්පිරිතාල ඇඳකට වෙලා ඇඟේ කටු ටික පෑදිලා ඉද්දි හුස්මත් එක්ක ඔට්ටු වෙලා මැරෙන්න වුණොත් ඔබ ඒකට කැමතිද? ඔබ ඒකට කැමතිද නැද්ද කියන එක අදාළ නෑ. ඔබට මේ ජීවිතේ එවැනි දුකක් විඳින්න වෙනවා. ඒකෙන්ද මම ඔය වාහනේ වඩිනකොට මට නිතර හිතෙන කතාවක්. යම් වෙලාවක මේ වාහනේ අනතුරකට භාජනය වුණොත් ඉතින් කකුල් දෙක තියෙන යටනේ එයා බැලුම්ස් ඇවිල්ලා මූණ නම් යන්තම් බේරේ. හැබැයි අර යකඩ ගොඩ ඇවිල්ලා තැලිලා කකුල් දෙක කඩාගෙන යනවා කියන එකෙන් නම් බේරෙන්න පුළුවන් කමක් නැහැ. මේ තමයි ස්කන්ධයන්ගේ දුක. බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙට පහළ වෙලා ඉන්න කාලෙත් මේ ස්කන්ධය පෝෂණය කිරීමෙන් අර්ථයක් නැත. කොච්චර කාගේ කොහම වුණත් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණයෙන් යුක්ත ස්කන්ධයෝ ටිකක් මම පෝෂණය කරන්නේ. එනිසා දෙවියෙක්ට මාරයෙක්ට ගැලවෙන්න බැරි මේ ස්කන්ධයෝ පෝෂණය කිරීමෙන් පළක් නැත කියලා තමන්ගේ කය පිළිබඳව සිහියකට එනකොට අනිත් අයගේ කයවල් පිළිබඳවවත් සිහියක් උපදිනවා. හරි. ඉති අජ්ජත්තං වා කායේ කායානුපස්සී විහෙරති. බහිද්ධාවා කායේ කායානුපස්සී විහෙරති. අජ්ජත් බහිද්ධාවා කායේ කායානුපස්සී විහෙරති. මේ තමන්ගේත් අනුන්ගේත් කයවල් පිළිබඳව මේවාට බලාපොරොත්තු දැල්වීමෙන් පළක් නැතය කියලා අවබෝධයක් එනකොට
උපාදාන දැන් Tamanට තියෙන උපාදාන ටික තියෙද්දිම අලුතෙන් එන්න තියෙන උපාදාන නවතින. මේ මොනව පිළිබඳවද අපේක්ෂාවක් තියෙන? අලුතෙන් එන්න පුළුවන් උපාදාන නවතිනකොටම එයාට මානසිකාරය කරන්න කල්පනා කරන්න එයාගේ මනසට ඉතුරු වෙන ඩීටේල්ස් කියන්නේ තොරතුරු එයා පරණ උපාදානීය කරගත්ත ටික විතරයි. අලුත් උපාදානත් නැවතුණු නිසා ඒ සාක්ෂිය පදනම් කරගෙන පරණ මෙයාට තියෙන උපාදානත් පින්වත්නි ක්‍රමානුකූලව මෙයාගේ අතින් ගිලිහෙන්න පටන් ගන්නවා එකින් එක නොසිතූ නොපැතූ පරිදි. නොසිතූ නොපැතූ පරිදි උපාදාන ටික ගිලිහෙනකොට මගේ පින්වත්නි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නමක් විසින් ලෝකයට දේශනා කොට වදාළ පටිච්ච සමුප්පාද ක්‍රියාවලියට අනුව ලෝකයේ පවතින උපාදාන පච්චයා භවෝ අන්වල භව පච්චයා ජාති ජාති පච්චයා ජරා මරණ එහෙනම් ඒක අනිත් පැත්ත තමයි උපාදාන නිරෝධෝ භව නිරෝධ භව නිරෝධෝ ජාති නිරෝධ ජාති නිරෝධෝ ජරා මරණ මේ සියලු දේවල් ඉවරයි. මේ තමයි උපාදානස්කන්ධේ නිරුද්ධ කිරීම. මේ සිත යම් තැනක හටගන්නේ යමක් පදනම් කරගෙන නම් මේ තුන් ලෝකය තුල යමක් පදනම් කරගෙන ස්කන්ධය ඇති වුණොත් ඒ ස්කන්ධය දුකයි කියලා දැනගෙන විඥාණයට ආහාරයක් නොදුන්නොත් කර්මයේ වශයෙන් ප්‍රතිසන්දි සිතට ආපහු ඉපදීම කියලා එකක් සාංශාරිකව වෙන්නේ නැහැ. ඒ නූපදීමට යන්න සත්වයාට පින්වත්නි සිද්ධ වෙනවා. මෙන්න මේ කියපු වැඩ පිළිවෙල කල්පනා කරන්න. ඒ නිසා බුදුබණ විරලයි සුලභ නැහැ. ඒ සුලභ කාල ස්කන්ධ පිළිබඳව යථාර්ථය කල්පනා කරන්න පුළුවන්. ඒ ඔබට මේ අවස්ථාව මේ සතිපතා දිනපතා එන බණවල විශේෂයෙන්ම දැන් අපි ගත්තොත් මේ ධර්ම දේශනාවන් සතිපතා විකාශය වෙනවා. ඉතින් මෙච්චර බණ කියලත් ඔබට මේක තේරුම් ගන්න බෑ නම් කියන්නේ ඔබ ඇත්තටම අසරණයෝ. ඔබ මේ ශාසනයේ දුප්පතුන්. ඔබ මේ ශාසනයේ අතපය හරියට නැති අය. ඉතින් මේ තරම් බණ ටික වෙලාවේ මේක තේරුම් අරගෙන මේකෙන් ඈතර වෙලා යන්න ඔබ තුල ඇතිවිය යුතු වීරිය පොඩි නෑ. හිස ගිනිගත්තෙක් ස්වකීය හිසේ ඇතිවෙච්ච ගින්න නිවනවා වගේ වේගයකින් ඔබ විසින් මේ ධර්මතාවය තේරුම් ගන්න ඕන. එනිසා මනුෂ්‍ය ජීවිතය දුර්ලභයි. දුර්ලභංච මනුස්සත් බුද්ධෝත්පාද කාලයේ දුර්ලභයි. බුද්ධෝත්පාදෝච දුර්ලභෝ දුර්ලභහ කන සම්පත්තිය. මේ ෂණ සම්පත්තිය සද්ධර්මයේ ශ්‍රවණය කරන්න පුළුවන් තැනක කල්යාණ මිත්‍රයෙක්ගෙන් වනහන්න පුළුවන් තැනක උප්පත්තිය ලැබීම සාංශාරිකව ඉතාම දුර්ලභ කාරණාවක්. සද්ධම්මෝ පරම දුර්ලභෝ කිව්වේ ඒකයි සද්ධර්මයේ පරම දුර්ලභයි. මේ සියලුම දුර්ලභ කාරණාවන් එකට යෙදිච්ච වෙලාවේ ඔබ ප්‍රාර්ථනාවක් ඇති කරගන්න. අපටත් මේ උතුම් ධර්ම දේශනාවන් ශ්‍රවණය කිරීමෙන් මේ ගෞතම සම්මා සම්බුද්ධ ශාසනයම උතුම් ගුණපිළිවෙත් පුරා ගන්නට මේ උතුම් කුසලයෝ හේතු වේවා. පාරමී වේවා පාරමී දම් පිරේවා කියලා කවුරුත් සාදු කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගන්න. පින්වත්නි අද දවසේ මේ උතුම් ධර්ම දේශනාව net fm ධර්ම දක්ෂිනාව ඔස්සේ විකාශනය කරවාගෙන බොහෝ දෙනෙක්ට ශ්‍රවණය කිරීමට අවකාශය සලසා දෙමින් ධර්ම දේශනාවේ දායකත්වයෙන් කටයුතු කරන බව සිහිපත් කරලා තියෙනවා. ඇහැලියගොඩ පදිංචි HKR හෙට්ටිආරච්චි මහත්මිය ප්‍රාර්ථනා පරිදි සිහිපත් කරලා තියෙන්නේ HKR හෙට්ටිආරච්චි මහත්මිය ඇතුළු පවුලේ සැමට ලෝවැසියන් සැමට නිදුක් නිරෝගී සුව චිරජීවනයේ හා උතුම් ධර්මාභෝධිය ප්‍රාර්ථනා කිරීමට මියගිය ලෝවැසියන් සැමට පින් අනුමෝදන් කිරීමට බලාපොරොත්තු වෙනවා HKR හෙට්ටිආරච්චි මහත්මිය ඇතුළු පවුලේ සෑම සියලු දෙනෙක්ම ඒ වගේම දික්වැල්ල වැලිහිටිය චන්ද්‍ර නිවසේ පදිංචි චාමර මුතුකුමාරණ සුජානි සමරනායක ඇතුළු පවුලේ සෑම දෙනා විසින්ම දායකත්වයෙන් දරන මේ ධර්ම දේශනාවේ අරමුණු වශයෙන් සිහිපත් කරලා තියෙන වසර 11කට පෙර මිය පරලොව ගිය චාලි නන්ද මුතුකුමාරණ සහ වසර 5කට පෙර මිය පරලොව ගිය PW සමරනායක පියවරුන් ඇතුළු අනේකුත් නෑ හිත මිත්‍රාදීන් පිරිසට පින් අනුමෝදන් කිරීමට සුජීවත්ව සිටින HBK සීතා සහ සුසීලා ධර්මලතා මෑණිවරුන්ට සහ අද දින උපන්දිනය සමරන චාමර මුතුකුමාරණ මහත්මයාට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරගෙන මේ උතුම් ධර්ම දේශනාව බොහෝ දෙනෙක්ට ශ්‍රවණය කිරීමට අවකාශය සලසා දෙමින් කටයුතු කරන බව සිහිපත් කරලා තියෙනවා. පින්වත්නි බොහෝ දෙනෙක්ට ධර්ම ශ්‍රවණය කිරීමට අවකාශය සලසා දෙමින් අද දවසේ
මේ ධර්ම දේශනාව සඳහා දායකත්වයෙන් කටයුතු කළේ. පින්තුන්ගේ ප්‍රාර්ථනා පරිදි නමින් මේ පරිලෝක යන්නට යෙදුණු සියලුම ඥාතීන් මෙපින් අනුමෝදන් කරගෙන පින් අනුමෝදන් වෙත්වා සංසාර ජීවිතයේ සුවපත් භාවයට පත් වේවා. ප්‍රාර්ථනීය බෝධියක් වෙත්නම් ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිර්වාණය සුවසේම සාක්ෂාත් කරගෙන සුවසේම නිවී යන්නට මේ කුසල් සුඛ පාරමිතාවක් වේවා. පාරමී ශක්තියක් වේවා. පාරමී දම් පිරේවා කියලා කවුරුත් සාදු කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගන්න. ඒ වගේම අද දවසේ ධර්ම දේශනාව සඳහා දායකත්වයෙන් කටයුතු කළ පින්වතුන් මෙපින් අනුමෝදන් කරගෙන සංසාර ජීවිතය සුවපත් කරගනිත්වා. මේ ගෞතම සම්බුද්ධ ශාසනයේම සීල සමාධි ප්‍රඥා ගුණ වඩාගෙන ප්‍රාර්ථනීය බෝධියක් වෙත්තම් ප්‍රාර්ථනීය බෝධියකින් බණපද දෙකක් ඇහෙනකොට සුවසේම නිවී යන්නට ඒ පින්වතියටත් පින්වතුන්ගේ ඥාති හිත මිත්‍රාදී හැම දෙනෙක්ටමත් ධර්ම ශ්‍රවණය කළ හැම දෙනෙක්ටමත් මේ උතුම් කුසල් සුඛ පාරමිතාවක් වේවා. පාරමී ශක්තියක් වේවා. පාරමී දම් පිරේවා කියලා කවුරුත් සාදු කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගන්න. වෙහෙර විහාර ගම්දනව වන සෙනසුන් ආරක්ෂා කරන අල්පේ ශාක්‍ය මහේ ශාක්‍ය සම්‍යක් දෘෂ්ටික දෙවි දේවතාවුන් වහන්සේලා මේ පින්පෙත් අනුමෝදන් කරගෙන දෙව්ලොව සැනසෙත්වා. දෙවියන්ද ප්‍රාර්ථනීය බෝධියකින් උත්තරීතර නිර්වාණය සුවසේම සාක්ෂාත් කරගනිත්වා. මේ කුසල් ඊට පාරමී වෙත්වා කියලා කවුරුත් සාදු කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගන්න. ඇති කරගෙන දෙවියන්ට පින් අනුමෝදන් කරමින් ධර්ම දේශනාව අවසන් කරමු. ආකාසට්ටා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු මං පරන්ති.